හරි. අපි දැන් සංනිවේදනයේ පාඩමේ පුතා සාකච්ඡා කරන්නේ පිටවංක 14 තියෙන සමාජ ජාල කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. තාම වැදගත් මාතෘකාවක් විභාගෙදී එන්නේ. සමාජ ජාල. දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ සමාජ ජාලය. ඒ ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ තිබුණා සමාජ ශාලා කියලා જાතියක්. මේවා සමාජය තුළ පිළිගන්නේ නරකයි කියන්නේ. ඒ කියන්නේ මේවට ගෑනු මිනිස්සු යනවා, විනෝද වෙනවා, කනවා, බොනවා, නටනවා. මිනිස්සු අඳුරගන්න තරම් තමයි සමාජ ජාලය, සමාජ ශාලාවක් කියන්නේ. මිනිස්සුන්ට භෞතිකව ගමන් කරන්න ඕන සමාජ ශාලාවක විනෝද වෙන්න. දැන් මේ සංකල්පය දැන් අවසන් වෙලා දැන් මේ විනෝඩ දෙනවා සමාජ ජාල කියන්නේ. සමාජ ශාලා තාමත් තියෙනවා. සමහර අය සමාජ ජාල වලින් මුණ ගැහිලා සමාජ ශාලාවල පාටි දානවා. ඒක පොලිසියලා වුණාම ඉතින් ඉවරයි. ඒවා පොලිසියලා වුණාම ඒවත් සමාජ මේ ජාලවල සිද්ධ වෙනවා. සමාජ ජාලය කියන එකේ අර්ථය තමයි පුද්ගලයින්ට සංනිවේදනය කරන්න ගොඩනගලා තියෙන පරිගණක ජාලයක් වගේ දෙයක් තමයි සමාජ ජාලයක් කියලා කියන්නේ. දැන් පුතාලා දන්නවා YouTube වගේ දේවල්, හරි, ඒතර WhatsApp වගේ දේවල්, Viber වගේ දේවල්, ඊට පස්සේ Telegram වගේ දේවල්, ඊට පස්සේ තව තියෙනවා මේ Instagram වගේ දේවල්, හරි, ඒ වගේ ගොඩාක් තියෙනවා සමාජ ජාල. මේවට අදාළ විවිධ ලෝගෝ සංකේත වගේ දේවල් තියෙනවා. පුතාලට ඒ පිළිබඳ අවබෝධයක් ඇති ඉන්ටර්නෙට් එකට යන අයින් ඉඳලා විභාගෙදී සංකේතයේම දීලා අහනවා මේවා මොන සමාජ ජාලයද කියලා අහනවා. ඒකට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. හරි. දැන් මේවා අපිට ව්‍යාපාරත් දෙන්න ඉගෙන ගන්නකොට අපිට තියෙන මේවා මේ තියෙන දේ තමයි මේවා වාසි ව්‍යාපාරික දැනගන්න. සමාජ ජාලයක තියෙන සහ සමාජ ජාලාවක් භාවිත කරාම තියෙන අවාසිදායක දේවල් දැනගන්න ඕනේ. ව්‍යාපාර වලට තමන්ගේ භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසියම සමාජ ජාලය. ඊට අමතරව අපි ගත්තාම පාරිභෝගිකයොත් එක්ක විවිධ උනන්දුවක් දක්වන පාස්වත් එක්ක සම්බන්ධකම් තියාගෙන සමාජ ජාල පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තාම විවිධ වෙළඳපොලේ තොරතුරු රැස් කරන්න, සැලසුම් කරන්න අවශ්‍ය කරන දත්ත රැස් කරන්න වගේ දේවල්ට සමාජ ජාල භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ වාසි තියෙනවා. වාසි තියෙනවා. ඒ වගේම භාණ්ඩ හා සේවාවට දාලා ඇනෝම් ලබා ගන්න මෙසෙන්ජර් වලින් සෑහෙන විවිධ සේල් කරනවා. හරි. ඊට පස්සේ ඒ වගේ වාස්තන බෑ අවාස්තමයි මේවා නඩත්තු කරන්න වියදමක් යනවා. මේවා පාවිච්චි කරන උපකරණ වලට වියදමක් යනවා. කාර්ය මණ්ඩලයේ හදිස්සියට මේකට පුරු වුණොත් එහෙම කාලේ නාස්ති වෙන. ඒගොල්ලෝ වැඩ කරන්නේ නැතුව Facebook කරනවා. ඊට පස්සේ තව අනිත් එක තමයි සමාජ ජාල භාවිත නොකරන පාරිභෝගික පිරිස ආයතනෙන් ඈත් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට සමාජ ජාල වලට එන්නේ නැත්නම් ඒගොල්ලෝ අපිට මේ බාහිර උගුර ගන්න බැරි වෙනවා. ඒ සනතේ තමයි අසත්‍ය තොරතුරු වගේ දේවල් වේගයෙන් පැතිරෙනවා. ඒවා නවත්තන්න බෑ. සත්‍ය තොරතුරු දැනගන්න පුළුවන්. අසත්‍ය තොරතුරක් නම් එක වේගයෙන් පැතිරෙනවා. සමාජ අනිත් එක තමයි සමාජය ඇතුලේ මේ තීරණ ගැනීමේදී සමාජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා අධික ලෙස බලපෑම් කරන සමාජ ජාල. තමයි අපේ රටේ හිටපු ජනාධිපතිවරු වටලා තියෙන සමාජ ජාලය. හරි. හිටපු ජනාධිපතිවරුන්ට දැනෙන අපහාස කරලා තියෙන සමාජ ජාලය. ඒගොල්ලෝ විහිළුකාරයෝ බවට පරිවර්තනය වුණා සමාජ ජාලය. මේවා නඩු දාන්නේ බෑ. මේවා හදපු කෙනෙක් හොයාගන්න බෑනේ. ඊට පස්සේ සමහර ජනවාරකින් ගැටලුවලදී මුස්ලිම් සිංහල ගැටුම්වලදී එහෙම මිනිස්සු කුපිත කරන්න අවසන් වගේ දේවල්වලට සමාජ ජාල භාවිත කරනවා. කෙනෙක් තමන්ගේ මතයක් සමාජගත කරන්න ලේසියෙන්ම පාවිච්චි කරන දේ තමයි සමාජ ජාල කියන්නේ. අද පොඩි ළමයි මේවා පාවිච්චි කරාම මේ සංස්කෘතික පරිහානිය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඊට වංචා මිනිස්සු රවට්ටන ඒවා ඒ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම මේවා පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. හැබැයි ඉතින් මේමයි කෙනෙක්ට තමන්ගේ දක්ෂතාවකින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක් තමයි සමාජ ජාලයක් කියන්නේ. මිලියන ගණන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නේ. මිලියන ගණන් මේ views තියෙන සමාජ ජාල උතරම් තියෙනවා. හරි? right. අපි බලමු සමාජ ජාල කියන එක පිටවංක 14 විවිධ පුද්ගලයන් අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීම සඳහා ගොඩනගා ඇති සංනිවේදන පද්ධතියක් තමයි සමාජ ජාලයක් කියලා කියන්නේ. highlight කරගන්න. විවිධ පුද්ගලයන් අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීම සඳහා ගොඩනගා ඇති සංනිවේදන පද්ධතියක් තමයි සමාජ ජාලයක් කියලා කියන්නේ. මෙවැනි සමාජික සමාජිකත්වයේ ලබාගෙන නව යහළුවන් අතරේ පණිඩු වමාර කර ගැනීම හැකියාව මිල ලැබේ. ප්‍රසිද්ධ සමාජ ජාල කීපයක සංකේත තියෙනවා. තවත් ඒවා තියෙනවා. ඉතින් පුතාලා ඒවා ගැන අවබෝධයෙන් ඉන්න. ඒවා සාමාන්‍යයෙන් අන්තර්ජාලය භාවිත කරන ළමෙක් අනිවාර්යයෙන්ම දාන්න. ඊට පස්සේ අහනවා සමාජ ජාල භාවිතය වගේ ව්‍යාපාරිකයෙකුට අත් කර ගන්න පුළුවන් වාසිය අතර
කරන්න කියලා ලියමු වාසිය හතරක්. පළවෙනි එක භාණ්ඩ හා සේවා ප්‍රවර්ධන කටයුතු සිදු කළ හැකිය. භාණ්ඩ හා සේවා ප්‍රවර්ධන කටයුතු සිදු කළ හැකිය. ඊට පස්සේ තව පාරිභෝගිකයන් සමග ඍජු සබඳතා පවත්වාගත හැකිය. පාරිභෝගිකයන් සමග ඍජු සබඳතා පවත්වාගත හැකිය. තව වෙළඳපළ තොරතුරු රැස් කිරීම සඳහා වැදගත් වීම. වෙළඳපළ තොරතුරු රැස් කිරීම සඳහා වැදගත් වීම. තව භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සඳහා භාවිත කළ හැකිය. භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සඳහා භාවිත කළ හැකිය. භාවිත කළ හැකිය. නව ව්‍යාපාර අවස්ථා උදා කරගත හැකි වීම. නව ව්‍යාපාර අවස්ථා උදා කරගත හැකි වීම. තව එකක් ව්‍යාපාරයේ ප්‍රතිරූපේ වර්ධනය සඳහා භාවිත කළ හැකි. පේජ් එකක් හදලා ඒ පේජ් එකකින් ප්‍රතිරූපේ වර්ධනය කර ගන්න පුළුවන්. ව්‍යාපාරයේ ප්‍රතිරූපේ වර්ධනය කිරීම සඳහා භාවිත කළ හැකි. මේ අපි ලියන්නේ සමාජ ජාල භාවිතයෙන් ව්‍යාපාරිකයෙකුට තියෙන වාසිය. සමාජයට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන වාසිය නෙමෙයි. ප්‍රතිරූපේ වර්ධනය කරගත හැකි. ඊට පස්සේ අපි ගන්නවා සමාජ ජාල මගින් නැති වෙන අහිතකර සමාජීය බලපෑම් හතරක් නම් කරන්න කියලා. සමාජීය බලපෑම් හතරක්. එකක් පුද්ගලයාගේ කාලය අපතේ යා හැකිය. පුද්ගලයාගේ කාලය අපතේ යා හැකිය. ඊට පස්සේ විවිධ තීරණ ගැනීමේදී බලපෑම් ඇති විය හැකිය. අපිට ස්වාධීන තීරණයක් ගන්න බෑ. විවිධ තීරණ ගැනීමේදී බලපෑම් ඇති විය හැකිය. බලපෑම් ඇති විය හැකිය. ඊට පස්සේ තව විසමාචාර සඳහා යොදාගත හැකි වීම. විසමාචාර සඳහා යොදාගත හැකි වීම. අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරීම. අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරීම. ඊට පස්සේ සංස්කෘතික පරිහානිය සිදු විය හැකිය. සංස්කෘතික පරිහානිය සිදු විය හැකිය. ඊට පස්සේ පුද්ගල ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා භාවිත කිරීම. පුද්ගල ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා භාවිත කිරීම. දැන් උදාහරණයකට සමහරවිට Facebook එකකින් කාගේරි කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් අරගෙන ඒකේ බෙල්ල ඒ ෆොටෝ එක කපලා ඒක සෙට් කරනවා නිරුවත් පින්තූරේ. සෙට් කළා ඒක යවනවා මුළු සමාජ ජාල හරහා මුළු ලෝකෙටම යවනවා. ඊට පස්සේ ඒ කෙල්ල යාළුවා ඉන්න කොල්ලා කලවල වෙලා ඒ කෙල්ලට බනිනවා. බොහෝ හිල්ලක් මේවා ගත්තේ අර මේ ඉතින් කෙල්ල දාතේ දිවුරනවා. මගේ නෙමේ බොඩි එක මගේ නෙමේ යන්නේ ඔළුව මගේ උලාට ගිහින්. ඔප්පු කරන්න විදියක් නැතිම තැන කෙල්ල ඇත්තම ෆොටෝ එකක් දාලා කෙල්ල දානවා සෝෂල් මීඩියා එකට බලන්න අරකේ රූපේ බොරු මේ දින මගේ ඇත්ත එක.
ඉවරයි. මොඩකම් වල බේත් නැහැ. ඉතින් මේ වගේ දේවල් තමයි වෙන්නේ. හරි. මිනිස්සු දැන් මම දැක්ක කැඩ් එකක තියෙනවා දෙන්නේ ෆේක් account එකක් හදාගෙන ඒ දෙන්න chat කරනවා. chat කරලා කෙල්ලෙකුගේ කොටක chat කරලා ඉවරලා ඒ දෙන්න හම්බ වෙන්න දා ගන්න. මුණ ගැහෙන්න දා ගන්නවා. මුණ ගැහෙන්න දාගත්තාම එකම ගෙදර අයියයි නංගි. ඒ දෙන්න sex message එකක් එවනවා මේ සමාජ ආධාරය. ඒ අයියා දකින්න කලින් නංගිව නංගි තමයි තමන් හම්බෙන්නේ කියලා. ඌ කලින් ෂේප් එක යනවා. නමුත් ඌට හිතා ගන්න බෑනේ නංගිවගේ මැසේජ් එක ස්ට්‍රෙන්ත් එක කොච්චරද කියලා. ඒ තමන්ගේ නංගි මෙච්චරම අවුල් කියලා අවුල් චරිතයක් කියන එක එයා දැනගත්ත මැසේජ් එක. ඊට පස්සේ පෙන්නනවා ඒක මේ හදපු ඇඩ් එකක් ඒක. ඒ කියන්නේ සමාජ දාලවල අවාසි පෙන්වන්න හදපු ඇඩ් එකක් ඒක. ඊට පස්සේ පෙන්නනවා එකම ගෙදර ළඟම කාමර දෙකක ඉඳන් තමයි දෙන්න ඇඳි විඳාගෙන තමයි chat කරන්නේ. ඉතින් බලන්න මේ වෙනකොට ඉතින් ඒගොල්ලන්ගේ මානසිකත්වය සම්පූර්ණ බිඳවැටිලා ඉවරයි. හරි කොල්ලා account එක අයි කළා දානවා කෙල්ල දිගටම මැසේජ් කරනවා කෝ කියලා හොයන්න මැසේජ් කරනවා කොල්ලගේ account එක නෑ. ඉතින් ඌ දාන්න කරපු දේ මොන වගේද කියලා. ඒ වගේ fake account දාගෙන මිනිස්සු කොච්චර ආපහු දෙනවද? හරි. ඒවා සමාජීය වශයෙන් ඇති වෙන අහිතකර බලපෑම. අපි හිතනවට වඩා සමාජීය බලපෑමක් අනිවාර්යෙන් මේකේ තියෙනවා. හරි සමහර රාජ්‍ය ආයතන වල සේවකයෝ වැඩ නැතුව Facebook යනවා WhatsApp එකේ messenger එකේ ඒවට තමයි ඉන්නේ. ඒවට තමයි මේ රජයේ මිනිසුන්ගෙන් බදු අය කරගෙන මේ පඩි ගෙවන්නේ. හරි සුපරීක්ෂණයක් නැති නිසා තමයි ඒවා එහෙම වෙන්නේ. right. හරි එමනම් අපි ඉවර කළේ පිටුවන්ක 14ට අදාළ සමාජ ජාල භාවිතය කියන කොටස තමයි අපි පුතාලා අවසන් කළේ. දැන් අපි ඊළඟට 15 වෙනි පිළිවෙල සඵලදායක සංනිවේදනය කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් අපේ මාතෘකාව තමයි සඵලදායක සංනිවේදනය. සඵලදායක සංනිවේදනයේ පුතා effective communication කියලා කියනවා. effective communication. හරි. effective communication. පුතාලා මතක තියාගන්න. යම්කිසි පණිවිඩයක් සඵලදායකයි කියන එකේ තේරුම තමයි ඒ යවන්නගේ සහ ලබන්නගේ අපේක්ෂාවන් ඉටු කරන්න පුළුවන් විදිහේ සංනිවේදනයකට අපි කියනවා සඵලදායක සංනිවේදනය. සඵලදායක සංනිවේදනය කියලා කියන්නේ යවන්නා සහ ලබන්නාගේ අපේක්ෂාවන් ඉටු කිරීමට සමත් වෙන සංනිවේදනයක් සඵලදායක සංනිවේදනය. එතකොට මේ සඵලදායක සංනිවේදනයක් රඳා පවතින ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. හරි. යවන්නාගේ සහ ලබන්නාගේ අපේක්ෂාවන් ඉටු වන ආකාරයේ සංනිවේදනයක් වෙන්නේ මෙන්න මේ සාධක මත. එකක් තමයි ඒකට සම්බන්ධ වෙනවා නම් යම්කිසි ආයතන දෙක තුනක් ඒ ආයතන දෙක තුන අතර හොඳ අන්තර්රැදියාවක් තියෙනවා. නැත්නම් අපි අපේක්ෂා කරන කාලෙදී අපේක්ෂා කරන පරිදි සංනිවේදන අපිට පරිදි දෙන්න බැරි. දැන් ඔයා දන්නවා දැන් අපි ඉන්ටර්නෙට් එකට යනකොට Google ආයතනයේ සම්බන්ධ වෙන සර්ච් එන්ජින් එක. ඒ වගේම SLT හරි Dialog හරි Mobitel හරි කියන මොබයිල් නෙට්වර්ක් එකක් සම්බන්ධ වෙනවා. සිග්නල් නැත්නම් Google එක හොඳට කොච්චර තිබ්බත් වැඩක් නෑ යන්නේ. සිග්නල් තියෙනවා හැබැයි Google එකේ සැටලයිට් වැඩ කරන්නේ ඒත් අපිට යන්නේ. සඵලදායක සංනිවේදනය කියන එක රඳාපවතින එක සාධකයක් තමයි ආයතන අතර අන්තර්රැදියාව කියන කාරණා. ඒ වගේම සඵලදායක සංනිවේදනයක් රඳාපවතින තව සාධකයක් තමයි පුද්ගලයන් අතර අන්තර්රැදියාව කියන කාරණා. පුද්ගලයන් අතර අන්තර්රැදියාව කියන කාරණා. හරි. ඒ කියන්නේ යවන්න ඉන්නවා ලබන්න වෙනවා. දැන් අපි පණ දාගෙන යවනවා පන්ති ළමයි පණ දාගෙන මේ ළමයි ගොරවල වගේ තමයි නිදාගෙන එයා ගොරව ඉන්නවා. හරි. එයා පණ දාගෙන වෙන මොනවා හරි. ඒතර යාට පණිවිඩ දෙන්නවා තේරෙන්නේ. අපි පණිවිඩ යවනවා. එයා ඊන බලබල ඉන්නවා. ඒ ඊන බලබල ඉන්නවා. නේ? පුද්ගලයන් අතරත් අන්තර්ජාලයක් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් ක්‍රිකට් ගහනකොට බලන්නකො බෝලෙට ගහලා ඒ කීඩක දෙන බෝලෙ දිහා බලලා ඇස් දෙක දිහා බලලා දෙන ඇස් දෙක දිහා බලනවාම ඒගොල්ලෝ දන්නවා දුවන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ කටින්ම කෑ ගහලා රන් කියලා කෑ ගහන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට නිකන් දුවන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා ඒ කීඩකයා ෆීල්ඩර් කොච්චර දුර දුවනවද, පාත් වෙනවා, බෝලේ අහුලනවා, බෝලේ ආපහු එවනවා. ඒ යන වෙලාව ඒගොල්ලන්ට මෙෂර් කරගන්න පුළුවන්. ඒ අන්තරැදියාව හරියට තිබුණ තුනම තමයි අවුට් වෙලා යන්නේ. සමහර බෝලෙට ගහලා මෙහෙම බැලුවම අනිත් කීඩකයා මැද්දේ. නැත්තම් බෝලෙට කීඩකයා බෝලෙට ගහනවා. ගහලා බෝල දිහා මේකට බලුවා අර කීඩකයා අන්තරත් දානවා. ඒ කීඩකයා නෑ. බලවා ඒ කීඩකයා මේ පැත්තට දුවගෙන ඇවිල්ලා දෙන්නම එකම තැන විකට් එක ගාව ඉන්නවද? අර ආපු ගහනවා කොහොමද මචං මම මේක
මෙතනට ආවා කියලා. ඉතින් ඒ දෙන්නගේ කිරි කණිවාරෙන් අවුට් වෙනවා. ඒ කියන්නේ හරියට කතා කරලා දුවනවා. මම ඉස්කෝලේ මේ අපි පහවසර ඉන්නකොට දවසක් ආෆ්ටර් ස්කූල් අපිට දෙපිළිවෙල අපි ක්‍රිකට් ගහනවා. දැන් මම බෝලෙට මම බෝලෙට වුණ ගහලිවලා මේ බැට් අරම නැහැ පුටු කකුලකින් තමයි බෝලෙට ගහන්නේ. බෝලෙට මම මේව ගහලිවලා බෝලේ දිහා බලාගෙන දුවනවා. බෝලේ දිහා බලාගෙන දුවනවා. ටික වෙලාවක් කියන්නේ ඔන්න මග හරියට ගිහින් ඊපස්සේ එකපාරට වටේට තරු කහ පාට වගේ තරු ඊසි වුණා. තරු ඊසි වෙලා මා වැටුණා. ඊට පස්සේ මම ඇස්සරනකොට කට්ටියව දැන් මගේ දිහා බලාගෙන ඉන්නවා. මේ මොනවාද බේරෙනවා. මේ ඔළුව පැලිලා මේව ලේ බේරෙනවා වගේ. දැන් මට හිතාගන්න බැහැ මොකක්ද උනේ කියලා. ඒ අතරේ තව එක්කෙනෙක් ඉන්නවා මෙවාඩි වෙලා. ඒ මෙවාඩිලා ඉන්න කෙන අඬනවා සද්ද හෙන්නේ. එයාට අඬනවා එයාට සද්ද හෙන්නේ. ඒ ජීවන් කියලා මගේ යාළුවෙක් කියන්නේ. මේ වීඩියෝ YouTube දැම්මොත් ජීවන් බලනවා ජීවන් දන්න සිද්ධිය. ඒ අපි දෙන්නට වෙච්ච වැඩේ. මම බෝලෙට ගහලා බෝල දිහා බලාගෙන දුවනවා මිනිහා බෝල දිහා බලාගෙන දුවනවා මිනිහා මට වඩා උසයි. මිනිහාගේ හක්ක මේ හක්ක මගේ මේ ඔළුවේ වැදුනා. වැදිලා මගේ ඔළුව බැලුණා. මිනිහාගේ හක්ක වැටුණා. මිනිහාගේ හක්ක නිතරම පහිනවා. ඒ කියන්නේ හක්ක මොකක් හරි කේස් එකකට මේ හක්ක වැටෙනවා හැම හක්ක වැටෙනවා. මගේ මට නිකන් සීන දෙලා වගේ වෙලා මගේ ලේන් බේරනවා මිනිහා අඬනවා ඇඬුවට සද්ද එන්නේ නැහැ. හක්ක ගාලා දෙනවා. ඉතින් සර්ට කිව්වම සර් ඊට පස්සේ අපිට හොඳට බැන්නා. හොඳට බැලලා මට කිව්වා ගිහින් බෙහෙත් දාගෙන වරින් කිලිවලා. ඉතින් මම ඊට පස්සේ බැනීම කරනකොට ඒකෙත් මේ වතුර තියාගෙන ඔළුවට මේ තියාගෙන ජීවිත අරගෙන ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ ඒගොල්ලෝ ආච්චි මට හොඳට බැන්නා. අපේ ළමයා හක්ක පැන්නෝ නේද කියලා. මම උඹනාවෙන් කළේ නෑ අපි අතර පුද්ගල අන්තර්ජාව කියන එක දෙවට. ඉතින් ඒක තමයි ඒකේ හැටි. අපි ඉස්කෝලේ පස්සේ ඒවල් කරන කාලේ ක්‍රිකට් ගානකට ජීවන් කැප්ටන් මම වයිස් කැප්ටන් ටීම් එකේ. මම තමයි ඕපන් වෙන්නේ ජීවන් වන් ඩවුන් වෙන්නේ. ඉතින් අපි දෙන්න ගොඩක් කරලා ක්‍රිකට් පිටදී මේ ඉතින් අපිට හම්බ වෙනවා බැට්ස්මන්ලා විදිහට. හම්බුණා අපි දුවන්නේ කොහොම මේ කවදාකවත් එක පැත්තකින් විහිළුවටවත් දුවන්නේ. දෙපැත්තෙන්ම තමයි දුවන්නේ. ඈතින්ම තමයි දුවන්නේ. මොකද මේ කෝච් නිතරම කියනවා අපිට. තමසල ඈතින් දුවන්නේ තව ළඟින් දුවනවා තමසල දෙකක් ගන්න පුළුවන් එකයි ගන්න කියලා. නමුත් එයා කිව්වට අපි දන්නවනේ ඔලු පලා ගන්න හක්ක පන්න ගන්න බෑ අපිට. පුද්ගලයන් අතර අන්තර්ජාලය ටික තියෙනවා නැතුව බෑ. ඒ වගේ පණිවිඩයේ රහස්‍යභාවය කියන එක රැකෙන්න ඕන. රහස්‍යභාවය රැකනවා නම් අපි බලාපොරොත්තු වෙන විදිහේ සංවේදනයක් වෙන්නේ. ඒවා මේ සඵලදායක සංවේදනයක් මගපවතන සාධක. ඒ වගේම පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ප්‍රවේශ වීමේ හැකියාව පහසු වෙන්න ඕන. ප්‍රවේශ වීමේ හැකියාව පහසු කියන්නේ පණිවිඩය පහසු බලන්න පුළුවන් වෙනවා. අර ලින්ක් එකට ගිහලා එතනින් ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඒක අන්සිප් කරලා හරි ඊට පස්සේ ඒකට තව මේ මොකක් හරි ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒ ෆොන්ට් එක පේන්නේ එහෙම බලන්න කිව්වොත් පණිවිඩය කවුරුත් බලන්නේ. ඒ වාරි කම්ප්ලිකේටඩ්. ඉතින් සරලව පණිවිඩයට පහසු ප්‍රවේශීමේ හැකියාව තියෙනවා. දැන් ඔයතන බඩේ අමාරුවක් ඇදලා මිනිහෙක් යනවා කියලා টয়ලට් එකට. ඒකට දොරක් දාලා දොරට පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. හරි ඒ පාස්වර්ඩ් එක මේ කිව්වහම දොර ඇරෙන්න. ඉතින් ඒ පාස්වර්ඩ් টয়ලට් එකට යන්න බෑ. ඒතර ඒ টয়ලට් එක ජනප්‍රිය වෙන්නේ. ඒ টয়ලට් එකේ එළිය තමයි වැඩේ කරන්න වෙන්නේ. අපිට ටක් දාලා පාස්වර්ඩ් ප්‍රවේශීමේ හැකියාව තියෙනවා. නැතුව බෑ. දැන් ඕගොල්ලෝ ගෙදර යනකොට කොහොමද ඕගොල්ලන් ගෙදර ඉග්ලූ ගියක් වගේ හදලා තිබ්බනම් දනගාගෙන යන්න තිබ්බොත් එහෙම ඕගොල්ලන් මේ දනගාගෙන යන්න තිබ්බොත් එහෙම ගෙදර යන්නේ එකයි මේක එපා වෙනවා. ඒතර පාස්වර්ඩ් ප්‍රවේශීමේ හැකියාව කියන එක වැදගත් වෙනවා. ඒ වගේම භාවිතයේ පහසු වෙන්න ඕන. පණිවිඩේ භාවිතයේ පහසු වීම තියෙනවා. හරි. ඒ කියන්නේ කොමඩ් එක කියන එක ජනප්‍රිය වෙන මිනිස්සුන්ට භාවිතයේ පහසුයි. ගියා සීට් එකේ වගේ වඩන ඉඳ ලෝකේ සුකෝපභෝගී කොමඩ් තියෙනවා. සුකෝපභෝගී. ඒ ඉස්සර තිබුණේ මේ බිම වාඩි වෙන්න ඕන මේ නැගිටකොට දනිස් දෙක අතේ තියාගෙන නැගිටිනවා. ආච්චි අපලට ඒවා තියනවා. තමා টয়ලට් වල පරණ টয়ලට් වල මේ ලණුවකුත් එල්ලලා තියෙනවා. ඒ ලණුවක් කියන්නේ ඒ වාඩි වුණාම නැගිට ගන්න තනියෙන් නැගිට ගන්න බෑ ලණුවේ තමයි එල්ලලා නැගිටින්නේ. හරි. ඒව ජනප්‍රියයි. දැන් භාවිතයේ පහසු වෙනවා. පණිවිඩයේ භාවිතයේ පහසු වෙනවා. පහසුවෙන් ප්‍රවේශයෙන් හැකියාවක් තියෙනවා. රහස්‍යභාවය තියෙනවා. පුද්ගලයන් අතර අන්තර්ජාලය තියෙනවා. ආයතන අතර අන්තර්ජාලය තියෙනවා. ඒ වගේ සඵලදායක සංනිවේදනයක් රඳාපවතින සාධක තියෙනවා. මේවා තමයි ඒ වගේම යවන්නාගේ සහ ඒ වගේම ලබන්නාගේ කාර්යක්ෂමතාව. ඒකත් වැදගත්. යවන එක්කෙනා හොඳට යවන්න ඕන. ලබන එක්කෙනා හොඳට ගන්න ඕන. හරි.
නේ සරුංගලයක් වුණත් එම යවණෙක් කියලා උන්ටට යවනවා. බලන්නේ කියලා උන්ටට බලනවා. එතකොට මේකේ ලස්සන පෙයි නේ යවන්නාගේ සහ ලබන්නාගේ කාර්යක්ෂමතාවය කියන එකත් මාර වැදගත්. ඒතර මේ කාරණාවක් තමයි සඵලදායක සංනිවේදනයේ රඳාපවතින්නේ. සඵලදායක පණිවිඩයක් නම් යම්කිසි පණිවිඩයක් සඵලදායක පණිවිඩයක් නම් ඒක අයිඩා මොඩල් එකේ පණිවිඩයක් වෙනවා. අයිඩා මොඩල් එකේ පණිවිඩයක් සඵලදායක පණිවිඩයක්. හොඳ ප්‍රචාර දැන්වීමක අයිඩා කියන ලක්ෂණ ටික තියෙනවා. ඒ කියන්නේ attention අවධානය දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අවධානය. I කියන්නේ interest කියන්නේ කැමැත්ත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. D කියලා කියන්නේ desire කියන්නේ ආශාව කියන එක ඉස්මතු කරන්න. කැමැත්ත කියන එක ආශාවක් බවට පත් වුණාට පස්සේ ඉන්න බෑ. දැන් සමහර ගෑනු ළමයිට පිළිදමයි කියන්නේ මම වට කැමතියි කියලා. එච්චර අවුලක් නෑ කැමතියි කියලා. උට ඉන්න පුළුවන්. මම වට ආසයි කියලා කිව්වොත් මම වට ආසයි කියලා කිව්වොත් උන්ට කොහොමත් ඉන්න බෑ. ඒ ඉන්න බැරි නිසා ඔය වෙනකට ඇක්ෂන් කියන එක අනුගමනය කරනවා. ඒ කියන්නේ මොකක්ද? ක්‍රියාත්මක වෙනවා. මොකක් හරි ක්‍රියාත්මක වීමක් කරනවා. ක්‍රියාවෙන් දානවල මොකක් හරි කරනවා. හොඳ ප්‍රචාර දැන්වීමකට අපි අවධානය යනවා. අපි කැමති ඇඩ් එක බලන්න. අපේ බාණ්ඩවල කැමැත්තක් නිකන් ඉස්මතු වෙනවා. ඊට පස්සේ ආසාවක් මතුනේ ගන්න ඕනේ. ඊට පස්සේ අපි ගිලෙක් ගන්න ක්‍රියාත්මක වෙනවා. නයිඩා මොඩල් එකේ පණිවිඩයක් කියන්නේ ඒක තමයි සඵලදායක පණිවිඩයක් කියන්නේ. මේ සඵලදායක සංනිවේදන රඳාපවතින සාධක තමයි මේක. එන ගන්න පුතාගේ නිබන්ධනේ. පුතාලගේ නිබන්ධනේ අරගෙන ඒ පුතාලගේ නිබන්ධනයේ තියෙනවා පිටු අංක 15 සඵලදායක සංනිවේදනය කියන නෝට් එක තියෙනවා. ඒ නෝට් එකේ බලන්න තද කළු උකුරේ මුද්‍රණය කරලා දෙනවා පණිවිඩයක් සංනිවේදනය කිරීමෙන් බලාපොරොත්තු වන අරමුණු ඒ ආකාරයෙන් ඉටු කිරීමට සමත් සංනිවේදනයක් සඵලදායක සංනිවේදනයක් සම්බන්ධ පුළුවන්. හයිලයිට් කරගන්න. මෙමගින් පණිවිඩය යවන්නාගේ මෙන්ම ලබන්නාගේද අරමුණු කර ගැනීම තහවුරු කෙරේ. ඊට පස්සේ සඵලදායක පණිවිඩයක් යනවා. අවධානය යොදා ගන්න, කැමැත්ත ලබා ගන්න, ආශාව ඉස්මතු කරන්න සහ මිලදී ගැනීමට ක්‍රියාත්මක වීමට සමත් වන පණිවිඩයක්. නැත්නම් අයිඩා මොඩල් එකේ පණිවිඩයක් තමයි සඵලදායක පණිවිඩයක් කියන්නේ. සංනිවේදනය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒකට උද නිර්වචන තිබුණා. හරි ඊට පස්සේ සඵලදායක සංනිවේදනයක් පහත සාධක මත රඳාපවතී. ලියන්න අංක 1 තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාව. අංක 1 තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාව. පැත්තට යන පිටවක 16ට තොරතුරු භාවිතයේ පහසුව. තොරතුරු භාවිතයේ පහසුව. ප්‍රවේශීමේ හැකියාව භාවිතයේ පහසුව. ඒ වගේම භාවිත කරන්නාගේ කාර්යක්ෂමතාවය. දැන් පොතක් කියවනකොට භාගයක් කියනවා නිින්ද යනවා ඊට පස්සේ ආයෙ නැගිටින ඇහැරෙන තැනින් ඇහැට අහුවෙන පළවෙනි තැන ඉඳන් කියවනවා. ඉතින් අපේ මිස්කෙනෙක් ඉන්නේ එහෙම. එයාට උගන්වනකොට නිින්ද යනවා. නිින්ද කියන පොතේ පිටුත් පෙරලෙනවා. පෙරලෙලා ඇහැරිච්ච තැන ඉඳන් තමයි නෝට් එක දෙන්නේ. සමහරවිට එකපාරට පොළොන්නරු යුගයේ තමයි නෝට් එක දෙන්න පටන් ගන්නේ. ඇහැරෙනකොට කෝට්ටේ යුගයට පෙරලලා එකපාරට පොළොන්නරු යුගයේ ඉඳලා කෝට්ටේ යුගේ පටන් ගන්නවා. ඉතින් අපි කියාගන්නේ භාවිත කරන එක්කෙනා කාර්යක්ෂමයි. ඒතකොට තුන්වෙනි එක තමයි භාවිත කරන්නාගේ කාර්යක්ෂමතාවය. ඊළඟට හතරවෙනි එක පුද්ගලයන් අතර අන්තර්ක්‍රියාකාරීත්වය. පුද්ගලයන් අතර අන්තර්ක්‍රියාකාරීත්වය. ඒ වගේම ආයතන අතර අන්තර්ක්‍රියාකාරීත්වය. ආයතන අතර අන්තර්ක්‍රියාකාරීත්වය. අන්තිම එක රහස්‍යභාවය සහ ආරක්ෂාව. රහස්‍යභාවය සහ ආරක්ෂාව. හරිද? එතකොට මේ සාධක පල්ලෙහා විස්තර කරලා තියෙනවා 16 වෙනි පිටුවේ. මම විස්තර කරපුවම වට අකුරෙන් සටහන් කරලා දිනවා. පාඩම් කරනකොට මේවා ටිකක් අපහැදිලි වුණොත් පුතාලට පුළුවන් මේ විස්තර බලන්න. විස්තර පාඩම් කරන්න දෙන්නේ තීරුම් ගන්නයි තියෙන්නේ. ඒක
විනාඩි 5-10ක් කරගෙන පුතාලා කියවන වෙලාවේ ඒ නෝට් එක කියවන වෙලාවට ඒක කියව ගන්න. හරි. අපි යමු එහෙනම් 17 වෙනි පිටුවේ මාතෘකාව බලන්න. 17 වෙනි පිටුවේ මාතෘකාව බලන්න. ඒක දිගින්නේ සඵලදායක සංනිවේදනයකට ඒකීව ක්‍රියාත්මක වන බාධක කියන මාතෘකාව තමයි තියෙන්නේ. සංනිවේදන බාධක. උදාහරණ මතක ඇති අපි මුල්ම කොටසේදී සාකච්ඡා කළා සංනිවේදන බාධක වලට කියන්න පුළුවන් තව නමක් තමයි දරුවනේ ශබ්ද කියලා කියන්න පුළුවන්. ශබ්ද. මවට පැහැදිලිව සඳහන් කළා ශබ්දයක් කියන එකේ තේරුම මොකක්ද ඩෝන් ඩීංගා සද්දයක් නෙමෙයි. විභාග වලට ළමයිට කියනවා ශබ්ද සඳහා උදාහරණ දෙන්න. ඒතර ඒගොල්ලෝ අහලා තියෙන ශබ්ද ලියනවා ඒක. හරි ඩෝ පටෝ දඩබඩ කියලා ඒක ශබ්ද ලියනවා. ඒ ශබ්ද කියලා කියන්නේ තමන් අහලා තියෙන ශබ්ද නෙමෙයි සංනිවේදන ක්‍රියාවට තියෙන බාධක. මේ බාධක දරුවනේ වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කැටගරි කීපයකට මේ බාධක වර්ග කරන්න පුළුවන්. මොනවාද සංනිවේදන ක්‍රියාවලට දෙවෙත් වෙන බාධක? එකක් තමයි භෞතික බාධක. භෞතික බාධක කියලා කියන්නේ අපි සංනිවේදනය කරන පරිසරයෙන් අපිට ඇති වෙන ශබ්දේ. නැත්නම් අපේ උපකරණවල දෝෂ. දැන් සමහර ෆෝන් තියෙන මයික් එක ගිහිල්ලා. අපි හලෝ කියන එකට ඇහෙන්නේ. සමහර වෙලාවට ස්පීකර් එක හරියට වැඩ කරන්නේ. සමහර වෙලාවට සිග්නල් නැහැ. නේ සිග්නල් තියෙන වෙලාවල් තියෙනවනේ. ඊට වගේම කතා කරන බප්පුපි ගාලා එනේම සද්ද එනවා. ත්‍රයා පැත්තේ කරන්නේ නැහැ. සමහර අය ඕනකමටත් එහෙම කරනවා. ඒ කවුරු හරි අකමැති කෙනෙක් කෝල් එකක් දෙනවා නම් තමන් ෆෝන් එක ගන්න නැතුව ඉඳියොත් එහෙම යා බැටරි බයින් එකම රින් කරනවා. කට් කරන්නත් බෑ අවුවෙනවට අපි කට් කරනවා කියන්නේ ෆෝන් එක කෝල් කරලා අරගෙනවා අරගෙන බක් බුබ්බක් කිව්වොත් ඔන්නම කියනවා. කිව්වා එයා කට්ටල ටිකක් ඉන්නවා. හරි ඔන්න කරලා බලන්න. ඒවට කියනවා භෞතික බාධක. නැත්නම් පරණ උපකරණ පාවිච්චි කරනවා. දැන් සමහර ටෙලිෆෝන් තියෙනවා. අර මෙහෙම තියෙන ටෙලිෆෝන් තියෙන්නේ. ඔහොමදී අර අංක කරකවන එකක් අර මෙහෙම රවුමක් එකක් තියෙන්නේ. මේකෙන් කරකවල මේ වයර් එක තියෙනවා. මේකෙන් කරකවල තමයි කෝල් කරන්නේ. දැන් ඕම කරකවන. ආයෝම කරකවන. එහෙම කරකවන. කරකව තමයි මේ කෝල් කරන්නේ. දැන් ගෙදරට හොරෙක්ගෙන් පැනනවා හදිසියෙ පොලිසියට කෝල් එකක් ගන්නකොට හොරා ඔක්කොම බඩු ටික පටවල තියෙනවා මේ ලොරියේ. පටවල අපේ ළඟට ලයින් අපි යන්න ඒක කියලා. එයා කියනවා ඔක්කොම පැටවුවා ෆෝන් එක විතරයි පටවන්න තියෙන්නේ කියලා. එච්චර වෙලාව යනවා. එච්චරට වෙලාව යනවා. ඉතින් මේ වගේ පැරණි උපකරණ පාවිච්චි කළොත් ඒවට අපි කියන දරුවනේ භෞතික බාධකයක් කියලා. තව තියෙනවා සංවිධාන ව්‍යුහයේ අඩුපාඩු තියෙනවා. සංවිධාන ව්‍යුහයේ අඩුපාඩු. හරි. මේ දවස්වල අපේ පරණ ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ විමර්ශනය කරන කොමිසමට ගිහිල්ලා තියෙනවා විවිධ සාක්ෂි දෙනවා. ඒගොල්ලෝ කියනවා මේ මම දෙන නියෝග අගමැතිතුමා නිලධාරීන්ට කියලා තියෙනවා මම දෙන නියෝග පිළිගන්න එපා කියලා. අගමැතිතුමා. ඒක නිසා මම දෙන නියෝග ක්‍රියාත්මක වුණේ. ඒකයි මේ ප්‍රහාරට වග කියන්නේ ඒ ආකාරයට. එතකොට ඒ යටත් නිලධාරී කියන හිතන්න ජනාධිපතිතුමා කරන්න කියනවා අගමැතිතුමා එපා කියනවා මොකද්ද ඒ නිලධාරියා කරන්නේ එහෙනම් හොඳ පුදිතා පාගට කරන්නේ දෙන්නගේ විහිද සන්තෝෂයි ඉතින් ඒ වගේ වෙලාවට සඵලදායක සංනිවේදනයක් වෙන්නේ ඒක බාධාවක් හරියට බලතල බෙදිලා නේ අනදීමේ ඒකීයතාවයක් නෑ ඒක එක යට සේවකෙක් ඉන්නේ ඒක ආසන ප්‍රදානී නෙමෙයි දෙන්නෙක් ඉන්නවා දැන් අම්මා එපා කියන තාත්තා කරන්න කියනවා අපිට මුකුත් කරගන්න ඒක තමයි සංවිධාන ව්‍යුහයේ අඩුපාඩු තියෙනවා. දැන් තව සමහර දේවල් කායික දෝෂ තියෙනවා. කායික දෝෂ. හරි. දැන් කවුරු හරි අන්ධයි. හරි. පාර පයින්නකොට දැන් ලන්තෑරුමක් අරගෙන කවුරු හරි කෙනෙක් මේව කරවලේ එනවා. ඇවිල්ලා කාගෙද ඇඟේ වදිනවා. ඇඟේ වදුනහම මේ ඇඟේ වදින මිනිහා අහන පොට්ටේද්ද කොහොම පොට්ටේද්ද කියලා අහනවා. එතකොට ඒ ලන්තෑරුම අරන් යන මිනිහා කියනවා ඔව් සර් මම පොට්ටේ කණිත්තයට මාව පේන්න තමයි මම මේ ලන්තෑරුම අරන් යන්නේ. නෑ ඇත්තටම පොට්ටේ ආවේ. ඇත්තටම පොට්ටේ තමයි ස්පේනිකා තමයි පොට්ටේ. අර මනුස්සයා තමන්ට පේන්නේ අනිත් අයට තමන්ව පේන්නේ නැති වෙයි කියලා හිතාගෙන තමයි මේ ලයිට් එකක් අරන් ඉන්නේ. එයා පොට්ටයි. සුදුසරටියක් කරගෙන යන්නේ. එයාගේ ඇඟේ තව කවුරුහරි කෙනෙක් හැපෙනවා. ඒ හැපෙන්නේ කාටද ස්පේන්. කායික දෝෂ කියලා කියන්නේ ඒක. ඉතින් ළමෙන් ගෑන් ළමයට පස්සේදී කතා කර යනවා බොහොම ආදරෙන් ළඟ වෙලා කනට පොඳුරනවා. ගෑන් ළමෙන් මුණ දිහා බලන නිසා රෙස්පොන්ස් එකක් දෙන්නේ. ඒ ගෑන් ළමයා බීවි. ගාමන්ට යන බීවි ළමෙක්. හරි. ඒ ළමයට ඉතින් ආත්ම හතක් ටෝක් කළත් ඒ ළමයා වැටෙන්නේ නැහැ. අර කොල්ලට ඒක යාළුවෙක් නැහැ. කායික දෝෂයක් තියෙනවා. තව දෙනකොට භාෂාමය දෝෂ තියෙනවා. භාෂාමය දෝෂ කියලා කියන්නේ
සමහරවිට එක භාෂාවක් භාවිත කරන්නේ නැහැ. ඒකපොර සම්ප්‍රදායික සංවිධානයක් වෙන්නේ නැහැ. දැන් අපි බස් එකට නැගපු වෙලේ ඉඳන් බස් කොන්දසර කෑ ගන්න සල්ලි ගන්න ඉස්සරහට යන්න පස්සට යන්න අතට ගන්න සීට් එකේ වාඩි වෙන්න බෑග් එක අතට ගන්න අපරම කියලා එහෙම කෑ ගහනවා. එන්න පදයක් අපිට දෙන්නේ. එකපාරට පස්සෙකට එහෙම කෑ ගහන වෙලාවේ සුද්දෙන් නැගෙනවා. සුද්දා කෑ ගහනවා සල්ලි දෙන්න. හරි hey conductor come here take my money කියලා කෑ ගහනවා. හරි how much cost is it to Colombo අරම කියලා මිනිහා අහනවා කඩෙන් අහනවා කොන්දොස්තර තක්බීර් වෙලා බලන් ඉන්නවා. තමයි කොන්දොස්තර මේ ටිකට් පොතයි සල්ලි ටිකයි ළඟින් මිනිහෙක් ගාවට දීලා කියනවා මෙහා තමයි කොන්දොස්තර. හරි මේක ඉංග්‍රීසි බෑනේ me no කියලා කියනවා. මම නෙමෙයි කියලා කියේ me no කියලා කියන්න බෑ. හරි නමුත් ඉතින් හදිසියට ඉතින් මොනවා හරි කියන්නේ නැහැ. මම නෑ කියලා කියන්නේ. ඉතින් එතකොට භාෂාමය දෝෂ තියෙනවා. නේ භාෂාමය දෝෂ තියෙනවා. සමහර ගයිඩ්ලා ගිහිල්ලා ලංකාවේ සමහර තැන්වල ගිහිල්ලා ඒගොල්ලෝ විස්තර කරනකොට ලංකාවේ තියෙන ස්වභාව සෞන්දර්යය ලංකාවේ තියෙන මේ ඓතිහාසික බව ඒ ඉංග්‍රීසි ආංගිනකොට සුද්ධ පුදුමයි ලංකාවට එනවා කියන්නේ. ඔව් තේම හරි විස්තර කරන එක වටිනවා. භාෂාමය දෝෂ. හරි. තව තියෙනවා ඉදිරිපත් කිරීමේ දෝෂ තියෙනවා. දැන් සමහරු ගොතයි ඉදිරිපත් කිරීමේ දෝෂ. හරි. කොටයි නෙමෙයි. කොට නම් ඉතර පස්සේ නෑ. නේද? ඉදිරිපත් කිරීමේ ගොතයි. දැන් සමහර ගාන එක තැනම ඉන්නවා. දැන් අපේ ක්ලාස් වල ළමයිකදී එයාට කියන්න බෑ සමහර වචන හිර වෙනවා. කැන්ටිමට ගිහලා කියනවා බී කියලා ඉන්නවා. ඒතර කැන්ටිමේ අයියේ බලන් ඉන්නවා ඉතින් කොයි ඉලක්ක තමයි කියන්නේ නැතේ. අහනවා මොකද්ද ඔය බීබී ගන්න බිබික්කන්ද කියලා. බී බිත්තර පාටක් කියලා කියනවා. එතකොට තමයි මේ බිත්තර පාටක් කිල්ලෝ කියලා එක තේරෙන්නේ. එතකොට මිනිහා බීබී කියලා හිටනවා. වචන අමාරුයි. හරි. ඉදිරිපත් කිරීම දැන් සමහර අය ටික ඉස්සරහට ඇවිල්ලා කතා කරන පොඩි අප්‍රසන්න ගතියක් තියෙනවා. වචන හරියට එළියට එන්නේ නැහැ. හරි. එහෙම නිද ආච්චිලෙන් කතා කරන සමහරට හඬ අවුල් වෙන්නේ නෙමෙයි. ඔතේ එහෙම එන්නේ ඉදිරිපත් කිරීම දෝෂ කියන එක අපිට තේරෙන්නේ. ඊට පස්සේ තව මේ භෞතික බාධක තව තියෙන මානසික දෝෂ තියෙනවා. මානසික බාධක තියෙනවා. මානසික බාධක කියලා කියන්නේ සමහර කවුරුහරි කෙනෙක් කනස්සල්ලේ දුකෙන් කනගාටුවෙන් ඉන්නවා. ගෙදර මලලියක් වෙනවා. හරි ගෙදර ආච්චි නැති වෙලා මුණුබුරයි පිළිපිලි හොඳටම අඬනවා. මිනිබිරියට කියන පුතේ ගිහින් කාලා ඉන්න පුතේ දැන් කෑවෙත් නැහැනේ දවස් දෙක තුනම එක දිගට අඬවන්නේ කියලා. යන්නේ නැහැ කිල්ලට කන්න දෙයක් නැහැ. කොල්ලටත් කියන පුතේ වාවත් ගිහිල්ලා කාලා ඉන්න කියලා. දෙව් අඬනවා ඒ ගන්න ගමනාට මොනවද තියෙන්නේ කියලා අහනවා. අනේක වැදගත් මිනිහෙක් දෙයි. කරවලෝදී ආරමය තියනවා මිනිහා කාලා ඉන්නවා චොපේ කියලා කාලා වෙලා ආයෙ අඬනවා. ඒක තමයි කොල්ලන්ගේ අනේක නතර කරන්නේ. මානසික බාධක කියලා කියන්නේ. තව තියෙනවා සංජානනීය බාධක කියලා එකක් තියෙනවා. ඒ සංජානනීය බාධක කියන්නේ වැරදියට තේරුම් ගැනීම. පණිවිඩයක් වැරදියට තේරුම් ගන්න. දැන් බස් එකේ යනකොට ඔරඩි ගෙම මෑහක් ගන්නවා. මොකද ලෑහක් ගන්නවා. බලන් ඉන්නවා ආයි ගන්නවා. ආයි බලනවා ආයි ගන්නවා. කන්නමුදක් ගන්නවා. දාන අනිත්‍යයට ඇස් දෙකම ඩිම් වෙනවා. එකක් පිච්චිලා තියෙන අනිත් දෙකම පිච්චෙන්න ගන්නවා. බැලුවාම මේ මිනිහට ස්නායු දෝෂයක් තියෙනවා. ඒ ස්නායු දෝෂයෙන් තමයි මිනිහා ඕම් කරලා ඇස් ගන්න. ඇස් ගන්න හැම එකම බලත් එක්ක නෙමෙයි, වල්කමට නෙමෙයි ඇස් ගන්න. දැන් අපේ පැත්තේ මිනිස්සෙක් ඉන්නේ, ඒ මිනිහයාත් එක්ක hina වුණොත් අපේ මූණේ ස්නායු විච්චෙනවා. ඇයි මේ මිනිහට ස්නායු දෝෂයක් තියෙනවා. ඒ මිනිහා මේ කතා කරන එක මේ කෙලිනා. ඔව්. අයි කෙලිනා. දන්නද මිනිහ හිතන්නේ මේ මිනිහා hina වෙනවා. ඒ මිනිහත් එක්ක hina වෙලා අපේ මූණේ ස්නායු ටික විච්චෙනවා. ඒවා සංජානනීය බාධක කියලා ඒවට කියන්නේ. මේවා තමයි සාමාන්‍ය සංවේදන ක්‍රියාවලිය පරිවර්තනාත්මක විවිධ බාධක වෙන්නේ. ලියමු එනම් බලන්න උදාහරණ. සඵලදායි සංවේදනට රිහිව ඇතිවන බාධක. පළවෙනි එක ලියන්නේ. උදාහරණ දිහා හොඳට බලලා හයිලයිට් කරගන්න. හිතන්න මොකද්ද බාධක කියන්නේ? මොන වගේ බාධකයක් තියෙන්නේ? භෞතික බාධක. ඒ කියන්නේ භෞතික බාධක. ඊට පස්සේ දෙවෙනි එකේ උදාහරණ බලන්න. ඒක ලියන්න සංවිධාන ව්‍යුහයේ අඩුපාඩු.
ඒ කියන්නේ සංවිධාන ව්‍යුහයේ අඩුපාඩු. තුන්වෙනි එක බලන්න. පෞරුෂත්වයේ බාධක. පෞරුෂත්වයේ බාධක. පෞරුෂත්වයේ බාධක. ඊට පස්සේ හතරවෙනි එකේ උදාහරණ බලන්න. මානසික බාධක. මානසික බාධක. පස්වෙනි එකේ උදාහරණ බලන්න. ඉදිරිපත් කිරීමේ දෝෂ. ඉදිරිපත් කිරීමේ දෝෂ. හයවෙනි එක බලන්න. සමහර ගෝත්‍ර තියෙනවා අමුත්තාව පිළිගන්නේ කනට ගහලා. ටිෂ් ගාලා කනට ගහනවා. සමහර ගෝත්‍රික එනේ කෙනා කනට ගහන්නේ නැහැ. අපි වගේ එකට කනට ගහුවොත් අපි පෙරලකට ගහනවා. නේ ලංකාවේ කෙනෙක් කවුරුත් දැනගෙන ගිහින් එන්නේ කනට ගහලා පිළිගන්නේ එමිණත් පෙරලකට ගහනවා. ගඩොල් භාගයෙන් හරි ගහනවා. ඒකට ඒතර සංවේදන බාධකයක් ඇති වෙන්නේ. අපි දන්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය. එන හයවෙනි පිළියන්නේ භාෂා හා සංස්කෘතික බාධක. භාෂා හා සංස්කෘතික බාධක. හත්වෙනි එක ලියන්න කායික බාධක. කායික බාධක. හරි. ක්වෙස්චන් එකට යමු. බලන්න සඵලදායී sannivedanate එරෙහිව ඇති බාධා ඉවත් කිරීමට ක්‍රම හතරක් යෝජනා කරන්න. මේ තියෙන්නේ බාධක. මේවා අයින් කරන්න ක්‍රම හතරක් යෝජනා කරන්න. අපිට මේ භෞතික මේ බාධක දිහා බලුවම මේවට ක්‍රම යෝජනා කරගන්න පුළුවන්. භෞතික බාධක ඇති වෙනවා ගොඩක් වෙලාවට පරිසරයෙන් ඉඳලා උපකරණයෙන්. ඒක අපිට පුළුවන් යහපත් පරිසරයක ඉඳලා sannivedanate කරන්න. කොත්තු කඩයක් අස්සේ ඉඳලා කෝල් කරනවා කාටද? මැච් එකක් බලනකොට සංගීත සම්දර්ශනයක් බලනකොට කෝල් කරන්න බෑ. එතන යහපත් පරිසරයක් නෙමෙයි තියෙන්නේ. ඒකනේ සමහර අය ප්‍රේම කරනකොට නිදහස් තැනකට ගිහිල්ලා කතා කරන්නේ. නේ ෆෝන් එක නෙමෙයි නිදහස් තැනකට යන්නේ. නිදහස් තැනක් කියන්නේ නිදහස් චතුරස්‍රයේම නෙමෙයි. ඔය කොල්ලෝ කියන්නේ අපි කාටවත් වෙන්නේ නැති නිදහස් තැනකට යන්න කියලා කියන්නේ. ඒකෙන් අදහස් මොකක්ද කියන එක පිළිබඳ අවබෝධයක් තියෙනවනේ. එල්ල කියන එන නිදහස් චතුරස්‍රයට ගිහිල්ලා කතා කරන්නේ. එමුනේ බාධකයක් නැති තැනකට තමයි මේ යන්න ඕනේ කියලා කියන්නේ. හරි. එතකොට ඒ වගේ දේවල්. ඊට පස්සේ අපිට පුළුවන් සංවිධාන ව්‍යුහයේ නිවැරදිව සකස් කරන්න. අපිට පුළුවන් දියුණු තාක්ෂණය පාවිච්චි කරන්න. sannivedana මූලධර්ම පාවිච්චි කරන්න. පොදු භාෂාව, පොදු සිරිත් පාවිච්චි කරන්න පුළුවන්. නේ? යවන්නාගේ ලබන්නාගේ මානසික තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් යුතුව පණිවිඩය යවන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ sannivedana බාධක අඩු කරගන්න. මෙන්න ලියන්න. පරිසර තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම. පරිසර තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම. පරිසර තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම. ඊට පස්සේ අංක 2 දියුණු තාක්ෂණික උපාය මාර්ග භාවිත කිරීම. දියුණු තාක්ෂණික උපාය මාර්ග භාවිත කිරීම.
ඊට පස්සේ නවීන උපකරණ භාවිත කිරීම. නවීන උපකරණ භාවිත කිරීම. ඊට පස්සේ පොදු භාෂා සහ පොදු සිරිත් භාවිත කිරීම. පොදු භාෂා සහ පොදු සිරිත් භාවිත කිරීම. පොදු භාෂා සහ පොදු සිරිත් භාවිත කිරීම. ඊට පස්සේ සංවිධාන ව්‍යුහයේ නිවැරදිව සැකසීම. සංවිධාන ව්‍යුහයේ නිවැරදිව සැකසීම. ඊට පස්සේ ලබන්නාගේ මානසික තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම. ලබන්නාගේ මානසික තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම. ඊට පස්සේ සංනිවේදන මූලධර්ම අනුගමනය කරමින් පණිවිඩ සැකසීම. සංනිවේදන මූලධර්ම අනුගමනය කරමින් පණිවිඩ සැකසීම. හරි පුතාලා පිටුවක 18 පෙරලා. පුතාලා පිටුවක 18 පෙරලා. ඒක දිනව සඵලදායි සංනිවේදනයක් සඳහා පණිවිඩය යවන්නා සහ ලබන්නා විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒවට මම පැහැදිලිව කිව්වා සඵලදායක සංනිවේදනයක් රඳාපවතින එක සාධකයක් තමයි පුද්ගලයන් අතර අන්තර්රැඳියා. ඒ කියන්නේ යවන එක්කෙනා සහ ලබන එක්කෙනාගේ අන්තර්රැඳියා. ඒ කියන්නේ යවන එක්කෙනා සතු යුතුයකම් ටිකක් තියෙනවා ලබන එක්කෙනා සතු යුතුයකම් ටිකක් තියෙනවා. ඒ ටික ඉටු කළොත් තමයි හොඳ සංනිවේදනයක් කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඒතර පණිවිඩය යවන්නා කරන්න ඕන දේවල් තමයි අපි අහන්නේ ලියන්නේ නම් අපිට 18 සංනිපණිවිඩය යවන්නාගේ යුතුයකම් කීපයක් අපි ලියමු. සඵලදායක මාධ්‍යයක් භාවිත කිරීම. සඵලදායක මාධ්‍යයක් භාවිත කිරීම. ඒ වගේම සංනිවේදන මූලධර්ම අනුගමනය කිරීම. සංනිවේදන මූලධර්ම අනුගමනය කිරීම. ඊට පස්සේ ලබන්නාගේ සංනිවේදන කුසලතා අවබෝධ කර ගැනීම. ඉංග්‍රීසි කතා කරන්න බැහැ කියලා දැනගෙන කාට හරි උන්ට ඉංග්‍රීසියෙන් කතා කරලා තේරෙන්නේ නේ. ලංකාවේ මිනිස්සු ගොඩක් කරන්නේ ඒක තමයි. ඉංග්‍රීසි දැනුම නැති කෙනෙක් ඉස්සරහා තමන් ඉංග්‍රීසි දැනුම ප්‍රදර්ශනය කරනවා. පුළුවන් කෙනෙක් ඉස්සරහා ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ලබන්නාගේ සංනිවේදන කුසලතා පිළිබඳව දැනුවත් වීම. නැත්නම් සැලකිලිමත් වීම. ඊට පස්සේ අවශ්‍ය අතිරේක පැහැදිලි කිරීම සිදු කිරීම. මොනවද තේරුම් නැත්නම් ඒ අතිරේක පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය අතිරේක පැහැදිලි කිරීම සිදු කිරීම. ඒ වගේම ලබන්නාගේ මානසික තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම. යා දුකෙන් කනස්සල්ලෙන් කේන්තියෙන් ඉන්නකොට අපි කතා කරන්න යන්නේ. තාත්තා කේන්තියෙන් ඉන්නකොට අපි මුකුත් අහන්න යන්නේ. අපිට බැනුම් අහන්න වෙනවනේ. කූල් ඩවුන් එකකින් ඉන්න වෙලාවක තමයි මොකටද අවසර ගන්න. ලබන්නාගේ මානසිකත්වය පිළිබඳව අවබෝධ කර ගැනීම සැලකිලිමත් වීම. ඒ වගේ පණිවිඩය යවන්න සතු යුතුයකම් තමයි අපි සාකච්ඡා කරේ. ඒ වගේ පණිවිඩය ලබන්න සතුවත් යුතුයකම් තියෙනවා. පණිවිඩය ලබන්න සතුවත් යුතුයකම් තියෙනවා. ලබන එක්කෙනා නිවැරදිව ලබා ගැනීම කියන දෙයක් නම් අහන් ඉන්න ඕන.
ලියපු දෙයක් නම් කියවන්න ඕන. නේද? ඇඳපු දෙයක් නම් ගලවන්න ඕන නෑ. ඇඳපු දෙයක් ඒ ඇඳපු ඇඳුම් නෙමෙයි. ඇඳපු දෙයක් නම් හොඳට දාර්ශනික කරන්න ඕන. නිවැරදිව ලබා ගැනීම. ඒ වගේම නිසි ප්‍රතිචාරය දැක්වීම. දුක නම් අඩන්න ඕන. සතුටට නම් hina වෙන්න ඕන. නේද? නිසි ප්‍රතිචාරය දැක්වීම. ගහක් ගලක් වගේ ඉඳුත් එපා වෙනවා පණිවිඩය යවන්නේ කියලා. නිසි ප්‍රතිචාරය ලබා දී. ඊළඟට අපැහැදිලි ස්ථාන පැහැදිලි කරගෙන නිකන් අපැහැදිලිව වැරදියට තේරුම් අරගෙන උත්තර දෙනවට වඩා හොඳයි. ඒක පැහැදිලි කරගන්න එක පවවහන. අපැහැදිලි ස්ථාන පැහැදිලි කරගෙන. right අපි යමු 18 වෙනි පිටුවේ ඊළඟ කොටස් වලට එකේ ඊළඟ ප්‍රශ්න අහනකොට ශ්‍රී ලංකාවේ ඇතැම් ආයතන වල දුර්වල සංවේදනයක් ක්‍රියාත්මක වීමට හේතු මොනවද කියලා අහනවා. සමහර ආයතන වල දුර්වල සංවේදනයක් ක්‍රියාත්මක වෙන එකට හේතු මොනවද කියලා අහනවා. සමහර ආයතන වල කෝල් කරනවා ෆෝන් එක ගන්න. සමහර ආයතන වල ඉංග්‍රීසියෙන් කතා කරලා උත්තර හම්බ වෙන්නේ. සමහර ආයතන වල දෙමළෙන් කතා කරලා උත්තර හම්බ වෙන්නේ. නේ? ඒ කියන්නේ භාෂාමය ගැටලු තියෙනවා. කියන්නේ භාෂා කීපයක් කතා කරන්න පුළුවන් සංනිවේදකයෝ නැහැ. සමහර අයට සංනිවේදන ආචාර ධර්ම නැහැ. හරි කතා කරාම ගහන්න වගේ තමයි ඇයි මොකෝ කියලා එම කතා කරනවා. අපි ආයතන කතා කරන අපිට සේවාවක් ලබා ගන්න. හරි සමහර ආයතන පැරණි තාක්ෂණික පාවිච්චි තාමත් ෆැක්ස් පාවිච්චි කරන ආයතන තියෙනවා. වයිබ් WhatsApp වගේ සමාජ ජාල තියෙන කොට ඒ සමාජ ජාල හරහා පහසුවෙන් සංනිවේදනය කරන්න හැකියාව තියෙද්දි WhatsApp වයිබ් පාවිච්චි කරන අය උන් තරම් ඉන්නවා. හරි මෙම ලියන්න ෆැක්ස් පාවිච්චි කරන අය උන් තරම් ඉන්නවා. මෙම ලියන්න පැරණි සංනිවේදන තාක්ෂණයන් භාවිත කිරීම නිසා පැරණි සංනිවේදන තාක්ෂණයන් භාවිත කිරීම නිසා ඊට පස්සේ සංනිවේදන උපකරණ නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ෆෝන් charge කරලා නැහැ නැත්නම් ෆෝන් එක හරියට තියලා නැහැ. ඒතර කෝල්ස් එන්නේ නැහැ. නැත්නම් වයර් එක හරියට කනෙක්ට් කරලා නැහැ. ඒ වගේ ප්‍රශ්න. සංනිවේදන උපකරණ නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා. ඊළඟට සංනිවේදන ක්‍රියාවලිය නිසි පරිදි පාලනය නොකිරීම නිසා. සමහරව තමන්ගේ පුද්ගලික කෝල් ගන්න ආයතනයේ ෆෝන් එකකින්. ඒතකොට අත්‍යවශ්‍ය දෙයකට කතා කළත් ඒ ෆෝන් එක කනෙක්ට් කරගන්න බෑ කස්ටමර් කෙනෙක්ට. සංනිවේදන ක්‍රියාවලිය නිසි පරිදි පාලනය නොකිරීම නිසා. ළමයාක ෆොටෝකොපි ටික ආයතනයේ මැෂින් එකකින් තමයි ගාගෙන යන්නේ. පොලටිකුත් තරම් යනතර ආයතනට පාඩුයි. සංනිවේදන උපකරණ නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා. ඊළඟට තව එකක් භාෂාමය දැනුම අඩුවීම නිසා. භාෂාමය දැනුම අඩුවීම නිසා. භාෂාමය දැනුම අඩුවීම නිසා. තව නවීන තාක්ෂණයේ භාවිතය පිළිබඳව කාර්ය මණ්ඩලයේ දැනුම අඩුවීම නිසා. කාර්ය මණ්ඩලයේ දැනුම අඩුවීම නිසා. කාර්ය මණ්ඩලයේ දැනුම අඩුවීම නිසා. right ඔන්න ආයතනයක දුර්වල සංනිවේදනයක් ක්‍රියාත්මක වෙන්න හේතු. ඊළඟට දුර්වල සංනිවේදනයක් තුළින් ආයතනයක් මුහුණ දෙන ගැටලු මොනවද කියලා අහනවා. සංනිවේදනයේ දුර්වල නම් ඇති වෙන ගැටලු දෙකක් තමයි භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනයමක් වෙනවා. අසාර්ථක වෙනවා. උනන්දුවක් දක්වන පාර්ශවයත් එක්ක තියෙන සම්බන්ධතා අඩු වෙනවා. දැන් ඔයා කාටවත් නිතර දෙවිලි යාළුවෙක්ට කතා කරන්නේ නැතුව ඉඳලා යාළුවා පාර දෙමුණ ගෙනාම උදින කතා කරන්නේ නැහැ. මොකද ඔය දෙන්නාගේ ළඟ සම්බන්ධයක් තිබිලා නැහැ. නේ? ඕනට පුළුවන් මේ සම්බන්ධතා මේන්ටේන් කරන්න. එතකොට ඒ වගේ ආයතනයක් තමන්ගේ උනන්දුවක් දක්වන පාර්ශවයෙන් ඈත් වෙනවා ආයතනය. ඒ වගේ මෙලදපොලේ තොරතුරු රැස් කිරීම කියන එක හරියට වෙන්නේ නැහැ. ඒතර මේ මත හදන සැලසුම් අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම සංනිවේදනයේ පිළිවෙල වැඩි වෙන්න පුළුවන්. කාර්ය මණ්ඩලය තමන්ගේ පුද්ගලික අවශ්‍යතා ටික ආයතනයේ සංනිවේදන උපකරණ වලින් කරගත්තාම අනිවාර්යයෙන් මේ වගේ අවශ්‍යතාවයක තිබෙන්න වෙනවා. එමලියයි. ආයතනයේ සංනිවේදන පිරිවැය ඉහළ යාම.
ආයතනයේ sannivedana පිරිවැයකට යාම. තව උනන්දුවක් දක්වන පාර්ශවයෙන් සමග ඇති සබඳතා උනන්දුවක් දක්වන පාර්ශවයෙන් සමග ඇති සබඳතා අඩුවීම සබඳතා අඩුවීම ඊට පස්සේ ඊළඟට භාණ්ඩ හා සේවා ප්‍රවර්ධන කටයුතු අසාර්ථක වීම. භාණ්ඩ හා සේවා ප්‍රවර්ධන කටයුතු අසාර්ථක වීම. තව එකක් සැලසුම් කරණය සඳහා අත්‍යවශ්‍ය දත්ත සම්පාදනය නොවීම. සැලසුම් කරණය සඳහා අත්‍යවශ්‍ය දත්ත සම්පාදනය නොවීම. ඊළඟ එක තීරණ ගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම. සංවේදනය දුර්වල වීම නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම. ඒ වගේම සේවක සබඳතා අඩු වීම දුර්වල සංවේදනය නිසා. right ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා සංවේදන දුර්වල වීම නිසා. ඒකේ 18 වෙනි පිටුවේ අන්තිම ප්‍රශ්න බලන්න තේ ලංකාවේ සංවේදන දියුණු කරන්න රජයන් ගෙන ඇති මෙච්චර කල් තිබ්බ රජයන් ගෙන ඇති පියවර මොනවද කියලා අහනවා. ඔබ දන්නවා ලංකාවේ සංවේදන සම්බන්ධ ප්‍රධාන ආයතනයක් තියෙනවා විදුලි සංදේශ නියාමන කොමිසම කියලා. ඔය ජංගම දුරකථන සේවා ඊට අමතරව තව ජනමාධ්‍ය වගේ දේවල් ඒ කියන්නේ පුවත්පත් මේ ගුවන් විදුලි රූපවාහිනී වගේ ආයතන පාලනය කරන්න තමයි ඒ ආයතනේ පිටවල තියෙන්නේ. ඊට අමතරව දැන් තොරතුරු දැනගැනීම සඳහා වෙනම පනතක් අපිට සම්මත කරලා දීලා තියෙනවා. විදුලි සංදේශ මේ කටයුතු සඳහා නෙළු කුළුණ වගේ ස්ථාන ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේ දේවල් රජයන් කරලා තියෙනවා. මෙම ලියන්නේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම. ඊට පස්සේ තව විදුලි සංදේශ කටයුතු සඳහා නෙළුම් කුළුණ ස්ථාපිත කිරීම. විදුලි සංදේශ කටයුතු සඳහා නෙළුම් කුළුණ ස්ථාපිත කිරීම. ඊට පස්සේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම. ඔය පාසල්වල විෂය නිර්දේශ දෙීම IT දාලා තියෙනවා. තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම. තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම. ඊට පස්සේ
විදුලි සංදේශ නියාමන කොමිසම පිහිටුවීම. විදුලි සංදේශ නියාමන කොමිසම පිහිටුවීම. විදුලි සංදේශ නියාමන කොමිසම පිහිටුවීම. ඊළඟ ජංගම දුරකථන සමාගම් සඳහා මෙරට තුළ වැඩි අවස්ථාවක් ලබා දීම. ජංගම දුරකථන සමාගම් සඳහා මෙරට තුළ වැඩි අවස්ථාවක් ලබා දීම. right. ඒ වගේ දේවල් ඒ අරන් තියෙන පියවර විදිහට අපිට ලියන්න පුළුවන්. කොමුණත් මෑත කාලයේදී ලංකාවේ සංනිවේදන ශේෂ්ත්‍රයේ සංවර්ධනය වෙලා තියෙනවා. ඒ සංවාදයට බලපාපු හේතු තමයි පිටුවක 19 උඩම තියෙන්නේ. එකක් ලෝකයේ සංනිවේදනකම දියුණුකම පාවිච්චි වෙනවා නම් ඒ ඔක්කොම ලංකාවෙත් පාවිච්චි වෙනවා. ජංගම දුරකථන සේවා සැපයුම් සමාගම් ප්‍රමාණය ඉහළ ගිහිලා තියෙනවා. ජංගම දුරකථන භාවිතය ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම රාජ්‍යීය සංනිවේදන ශාස්ත්‍රයට වැඩිපුර ආයෝජනය කරන උදාහරණයක් විදිහට ගත්තාම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, මොබිටෙල් ආයතනය, ජාතික රූපවාහිනී, ස්වාධීන රූපවාහිනී, මේ වගේ විශාල ආයතන ප්‍රමාණයක් සංනිවේදන සම්බන්ධයෙන් රජයේ තියෙනවා. ඒතර ජංගම දුරකථන භාවිතයේ ඉක්ම වගේ දේවල් වැඩි වෙලා තියෙනවා. නේද? පෞද්ගලික සංනිවේදන ආයතන අතර ලොකු තරංගයක් තියෙන. තරංගයේ වාසිය පාරිභෝගිකයට අනිවාර්යෙන් ලැබෙනවා. කියන්නේ ගුණාත්මක සේවා අඩුවකට ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයට දෙනවා. ඉතින් ලංකාවේ වර්තමානයේදී සංනිවේදනයේ දියුණු වෙන්න බලපාන හේතු තමයි ඒවා. ඒ ටික පොඩ්ඩක් බලන්න පුතාලා. එහා පැත්තේ 19 පිටුවේ තියෙනවා. ඒ වගේම මම කලින් වීඩියෝ එකේදී පුතාලට කිව්වා මෙන්න මේ අභ්‍යාසය කරන්න ඕනේ කියලා. පහත අවස්ථාවලදී භාවිත කිරීමට වඩා උචිත සංනිවේදන මාධ්‍යයක් වගේ සඳහන් කරන්න. දැන් ඔබ දන්නවා චක්‍රලේඛ, මෙමෝ, වාර්තා, දැන්වීම්, ලිපිය, SMS, විද්‍යුත් පැල, විදුලි මේ සංඥා, මාර්ග සංඥා, හරිද, අන්තර්ජාලය, ඒ වගේ මේ පුවත්පත, ගුවන්විදුලි රූපවාහිනිය, ඉන්ටර්කොම්, ඉන්ට්‍රානෙට්, එක්ස්ට්‍රානෙට්, හරිද, සෑහෙන සංනිවේදන ක්‍රම තියෙනවා. නමුත් යමක් කරගන්න ගියාම ඒකට සුදුසුම සංනිවේදන ක්‍රම තියෙනවා. දැන් සැමන්ටින් එකක් කඩන්න පුළුවන්ද? කුස්සිය උපකරණ තිබ්බා කියලා, ගෙදර උපකරණ තිබ්බා කියලා සැමන්ටින් එකක් කඩන්න කිව්වම අම්මා ඔයා මිටියෙන් ගහලා සැමන්ටින් එකක් කඩන බෝම්බයක් ගෙවුවා වගේ සැමන්ටින් එක. සැමන් කෑලි හැමතැනම බෝම්බෙකින් ගෙවුවා. එදා සැමන්ටින් එක බිම දාලා දෙකට පැලෙන්න ගාන උදෙල්ලේ. පළුත් දෙකට යන්නේ. ඒ උපකරණ තිබ්බා කියලා හැම උපකරණයක්ම ගැලපෙනවද ඒකට? ගැලපෙන්නේ නැහැ. නැත්තම් බුරුමයක් කරගෙන ඒක හිල් විදිනවා හැමතැනම. ඒකේ අර ලික්විඩ් එක එළියට එන්නේ. ඒක හොඳයි මල්ලට වතුර දාන්න ඊට පස්සේ. එහෙම නෙමෙයි අපි පාවිච්චි කරන අදාළ උපකරණ පාවිච්චි කරනවා. අපි සංනිවේදන උපකරණ කොච්චර දන්නවා වුණා සංනිවේදන මාධ්‍ය කොච්චර දන්නවා වුණත් මේවට සුසු මාධ්‍ය තියෙනවා. දැන් හදිසි රැස්වීමක් ඇදවන්න. දැන්වීම පූර්ව හොඳයි. ශබ්ද විකාශන යන්ත්‍රය හොඳ හදිස්සියක්. ඒ වගේම කාර්ය මණ්ඩල උත්සව අවස්ථාවක් දෙන පොදුවේ දැන්වීම පූර්ව හොඳයි, ආරාධනා පත්‍ර හොඳයි. වැදගත් කරුණක් පිළිබඳ විශ්ලේෂණාත්මකව කරුණු දක්වන්න මොකද හොඳ වෙන්නේ? වාර්තා, සම්මුඛ පරීක්ෂණ කැඳවන්න ලිපිය හොඳයි, දුරකථනය හොඳයි. රැකියා හැබැයි ප්‍රසිද්ධ කරන්න පුවත්පත හොඳයි, අන්තර්ජාලය හොඳයි. වෙළඳපොළ තොරතුරු රැස් කරන්න අන්තර්ජාලය හොඳයි. සේවකයන්ට නීත්‍යානුකූල අවවාදයක් කෙටියෙන් ලබා දෙන මෙමෝ ලිපිය හොඳයි. කාර්ය මණ්ඩලයට නියෝග උපදෙස් වගේ දේවල් දෙන්න නියෝග දෙන්න උපදෙස් දෙන්න පුතා හොඳ වෙන්නේ මොකද? චක්‍රලේඛ. ලෝපුරා විසිරිතන නියෝජන දැනුම් දීමක් සඳහා විද්‍යුත් පැල හොඳයි. සමාජ ජාලත් හොඳයි.
ප්‍රධාන කාර්යාලයට ගිණුම් වාර්තාවක් කරන අපි දන්නේ ඔරිජිනල් එකම යවනවද කොපීස් යවනවද කියලා. එහෙනම් ෆැක්ස් හොඳයි, සමාජ ජාල හොඳයි, කූරියර් හොඳයි. ඔරිජිනල් එක යවනවා නම් කූරියර් කරන්න ඕන. ෆැක්ස් හොඳයි, සමාජ ජාල හොඳයි, කූරියර් හොඳයි, විද්‍යුත් පැල හොඳයි. කලබනාකරතු සමග ගැටලුවක් විසඳන්න අනිවාර්යයෙන්ම මොකද හොඳ වෙන්නේ? සාකච්ඡා හොඳයි. සාකච්ඡා හොඳයි. ඒ විදිහට. හරි, මේ වගේ අභ්‍යාස විභාගෙ දෙනවා. එතකොට පුතාලට කරන්න දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් මෙතන මේ තියෙන සංඥා සංකේත විභාගෙට එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්, මීට වඩා වෙනස් ඒවා වෙන්නත් පුළුවන්. ඒවා කාලින දැනුමක්, ඒවා කාලෙන් කාලට අප්ඩේට් වෙන්න ඕන. ඔයගොල්ලෝ දකින්න ඇහැට දකින්න සංඥා තමයි විභාගෙදී අනිවාර්යයෙන්ම අහන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන සියලුම සංඥා ටික අපිට දෙන්න බෑ නිබන්ධනයක් ගහලා. මොකද මේ අපි රත්මලානේ අන්ධ විද්‍යාලේ නෙමෙයි. හරි, එතකොට මේ මුළු අවුරුදු දෙකම අපිට සංඥා කතා කර කර ඉන්න බෑ. සමහරට මම උගන්වපු සංඥා අරගෙන වෙන සංඥාවක්, ඔබ දැකපු සංඥා අරගෙන වෙන සංඥාවක් එන්න පුළුවන්. එතකොට ඒකට අපේ මවපලිනේ. ඒක සාමාන්‍ය දැනීමක්. ඊම ප්‍රශ්න විභාගෙදී යනවා. අන්ධ විද්‍යාල නම් රටේ තියෙන සංඥා ටික උගන්වන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි මේක. ඒ නිසා පුතාලා තේරුම් ගන්න ඒ කාරණේ. හරිද? right. එමනම් මේ නිබන්ධනයේ අවසාන වෙනවා. එහෙනම් ඔබට අවසන් කළේ උසස් පෙළ විෂය නිර්දේශයට නියමිත sannivedana නැමැති පාඩම් එක. ඒකට අදාළ කෙටි සඳහන් ප්‍රශ්න මම ගෲප් එකට ඔයගොල්ලන්ට දෙනවා. right. ආයෙත්